සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසෙත් මේ පින්වතුන්ට භාග්‍ය ලැබෙනවා ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ගැන ශ්‍රවණය කරලා පින් පුරවා ගන්න. ඉතින් අද අපූර්ව කාරණාවක් කතා කරන්නේ. ඒ තමයි මේ බැඳීම් අත්හැරීම ගැන. කවුරුත් බැට කන ප්‍රශ්නයන්නේ මේ බැඳීම. ඉතින් අපි ඊට කලින් සිහි කරමු අද දවසේ මේ ධර්ම දානේ පින් රැස් කරගන්නේ කවුද කියලා. ලෙබනනයේ සේවයේ නියුතු පින්වත් රම්මැණිකේ මහත්මිය විසින් තමයි අද දවසේ මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් ලෙබනන් රටේ සේවය කරමින් ලද ඉඩහසරෙන් මේ බණ පදයක් අහමින් හිත සනසාගෙන මේ පින්වතුන් තාමත් දුකසේ හම්බ කරගන්න ධනෙ වියපෑදම් කරලා ධර්ම දානය සිද්ධ කරන්නේ. පාඩුවක් නැහැ. අග්‍රම දානය තමයි ධර්ම දානය. ඒ නිසා මේ මෑණිවරු ජීවිතේ පුරාවටම දුන්න දාන අතර මේ ධර්ම දානය දුන්න එක බැබලී පවතිනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරලා යම්කිසි කෙනෙක්ගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදය ඇති වුණොත් ඒක මුදලකින් ප්‍රමාණය කරන්න බෑ. බැඳීම් වලින් පීඩා විඳින සත්වයාට මොහොතක නමුත් තැනසිල්ලක් ලැබුණොත් එහි වටිනාකම ප්‍රමාණය කරන්නටත් බෑ. ඉතින් ඒ නිසා ධර්ම දානයේ දෙන පින්වතුන්ට ඒ භාග්‍ය ලැබෙනවා. ඉතින් පින්වත්නි, කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ බැඳීම. එක විදිහට තියෙනවා. ආසාව, තුරුස්නාව, තෘෂ්ණාව, ඊළඟට බැඳීම, ප්‍රේමය, හිතවත්කම, ආලය, රාගය, මේ හැම වචනයකින්ම ඒ පුජ්‍යලයාගේ හිතේ තියෙන මනෝභාවයන් ගැන තමයි කියන්නේ. ඉතින් බැඳීමෙන් ඉන්න ලෝකේ, බැඳීමෙන් සතුටු වෙවි ඉන්න ලෝකේ, හැම මොහොතෙම බැඳෙන ලෝකේ. ඒ තැන සතුටින් පිළිගන්නවා. මනුෂ්‍ය හිතේට තෘෂ්ණාව ආපම තාත්‍රා පිනන්දිනි. ඒ තැන සතුටින් පිළිගන්නවා. පැල් කෙටියක් තියෙන කෙනා පැල් කෙටියට බැඳෙනවා. මන්දිරයක් තියෙන කෙනා මන්දිරයට බැඳෙනවා. බයිසිකලයක් තියෙන කෙනා බයිසිකලයට බැඳෙනවා. ලොකු වාහනයක් තියෙන කෙනා ඒකට බැඳෙනවා. කුලී වැඩ කරන කෙනා, පොල් කඩන කෙනා තමන්ගේ රස්සාවට බැඳෙනවා. වෙන කෙනෙක් පොල් කඩන්න આવොත් එයාට හිත සවුත් වෙනවා. ඒ වගේම තමයි ඉහළ රස්සාවල් කරන අයත් ඒ රස්සාවට බැඳෙනවා. ඊළඟට
යාචකයා තමන්ගේ අතට ලැබෙන කාසියට ලෝභයි. ඒකටත් බැඳෙනවා. කෝටි ගණන් සල්ලි අතපත ගන්න මිනිස්සයා ඒකට ලෝභයි. එතකොට ලොකු පොඩි කතාවක් නෑ බැඳීම. ඊළඟට දරුවන්ට, බිරිඳට, ගෙවල් දොරවල් වලට, මොනුබුරු මිනිබිරියන්ට, වතු පිටි වලට බැඳෙනවා. ඊටත් එහා බණ අහලා කෙනෙකුට මාන වෙන්න හිතෙනවා. අත්හරින්න බෑ. ඇයි ඒ? බැඳිලා. බැඳිලා යන්න හිතෙනවා. යන්න බෑ. බැඳිලා. ඉතින් ඒ නිසා මේ බන්ධනය බැඳීමෙන් යුක්ත සත්වයා ඒ බැඳීමෙන් නිදහස් වෙන්න නම් බැඳීමෙන් නිදහස් වූ ඒ ආශ්චර්යවත් වූ භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් තමයි බැඳීමෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ පින්වතුන්ට මතකද විටින් විට අපි මතක් කළා තම තමන්ගේ දුර්වලතා තියෙනවා. ඕන තරම් දුර්වලතා. එක එක්කෙනාගේ ජීවිතවල තියෙනවා. එතකොට මේ ධර්මයේ ඇසූ පමණින් ධර්මයේ අහන වේගයට ධර්මයේ අහන විදිහට මේවා නැති වෙන්නේත් නැහැ. මම මේ අද කාලේ ගැන කියන්නේ. එතකොට මේ කෙලෙස් වලින් බැටකකා අඩුපාඩු වලින් බැටකකා ඉන්න මේ අයට මේ සත්වයාට ඒන් නිදහස් වෙන්න නම් එකම එක මාවතක් තියෙනවා. ඒ තමයි බලවත්ව බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ගැන බලවත්ව හිත පහදවා ගැනීමෙන් මේ නැවෙන හිත, මේ වක්‍ර හිත, ලාමක හිත ඍජු වෙන්න ගන්නවා. ඍජු වුණොත් එහෙම වැනෙන්නේ නැහැ. ඍජුන හිත බැඳෙන්නේ නැහැ. ඍජුන හිත නිවනට යොමු වෙනවා. සැනසෙල්ලේ මාවතේ තමයි යන්න තියෙන්නේ. ඒ නිසා කෙලෙස් වලින් බැටකන සත්වයෝ ඒන් සැනසීමක් හොයනවා නම් ඔවුන්ට තියෙන මහා ආශිර්වාදයක් තමයි මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ සරණ යන එක. සුළු දෙයක් කියලා නම් හිතන්න එපා මේක. ඒ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය ගැන සිහි කරනකොට ඒක ආශ්චර්ය දෙයක්. ඒ ආශ්චර්ය සිහි කරන්න. පින්වතුනි, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අද කාලේ පහළ වීමම ආශ්චර්යයක්. මේ යුගයේ මේ ඉතිහාසයේම සූවිසි බුදුරජාණන් වහන්සේලාගේම ජීවිත විස්තර සූවිසි විවරණ කතා බැලුවොත් අවුරුදු 100ක් වගේ අඩු කාලයකදී බුදුරු පහළ වෙලා නැහැ කලින්. බුදුවරු ලෝකේ පහළ වෙලා තින්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් තියෙන කාලේ. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 70000ක් තියෙන කාලේ. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000ක් තියෙන කාලේ. 40000ක් තියෙන කාලේ. 30000ක් තියෙන කාලේ. 20000ක් තියෙන කාලේ තමයි බුදුවරු ලෝකේ පහළ වෙලා තියෙන්නේ. ඒ වගේ දීර්ඝ ආයුෂ තියෙන කාලේ බුදුවරු පහළ වෙද්දී මහා පුදුමයක් නෙව. මිනිස්යාගේ ආයුෂ අවුරුදු 100ත් 120ක් තියෙන කාලේ අනේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෞතම තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණානේ. මේ ලෝක ධාතුවේම අවුරුදු 60ක් 80ක් ආයුෂ තියෙන කාලේ අපේ ආයුෂ තියෙන කාලේ මේ ලෝක ඉතිහාසයේම බුදුවරු ගැන අහලා නැහැ. ඇයි ඒ කාලේට බුදුවරු පහළ වෙන්නේ නැහැ? බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ ලෝක ඉතිහාසෙම අවුරුදු 81ක කෙනෙක් කියලා නැහැ. ඇයි ඒ ආයුෂ තියෙන කාලේ බුදුවරු නැහැ? අවුරුදු 60ක් 70ක් 80ක් ආයුෂ තියෙන අද කාලේ පුංචි දරුසිඟිත්තත් අත් දෙක එකතු කරලා සාදු කියලා වඳිනවා නේද?
ආශ්චර්යයක්. ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඉතින් මේක මහා කොයිතරම් පුදුම සහගත දෙයක්ද කියනවනම් පින්වත්නි, අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ආචාර්ය මනසෝ පොත් වහන්සේ තුල ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේ නමක් අද කාලේ පහළ වීම හිතා ගන්නවත් බෑ. ඒක කොහොමද කියලා කියනවනම් කප්පකාසේ කලි යුගේ බුද්ධුප්පාදෝ අහෝ මහච්චරියං හුතවහ මජ්ජං ජාතං පමුදිත මකරන්ද මරවින්දන්ති නිරාගිනි මැදින් පැන නැගී මහ පියුමක් පිපි කෙසරු සලා සුවඳ විහිදවන ලෙසේ නිසරු කලියුගේ ලද ඉඩ හසරේ අහෝ මහා ආසිරියා සම්බුදු කෙනෙකු උපන්නෝ. අවුරුදු 120ක් ආයුෂ තියෙන කාලේ මේ යුගයේ බුදු කෙනෙක් පහළ වුණා කියන එක හරියට නිරයේ ගිනිදැල් මතින් නෙළුමක් පිපිලා කිසරු සලා සුවඳ හමනවා වගේ. සිතා ගන්න පුළුවන් දෙයක්ද බුදු කෙනෙක් පහළ වීම. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණාට පස්සේ ඒ ශාසනයේ අපිට භාග්‍යතුන් වහන්සේගේ යුගයේ රහතන් වහන්සේලා යුගයේ මඟපල් ලබන්න බැරි වුණා. ඒක අවාසනාවක්. නමුත් මේ අවසාන යුගයේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න ලැබෙනවනේ. ඒ බණපද අහන්න ලැබෙනවනේ. නිවනට වැඩි ඒ මහරහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙනවනේ. සන්තෝෂයටපත් වෙන්න පින්වත්නි, සතුටු වෙන්න. තුනුරුවන් ගැන අහන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ආශ්චර්ය ගැන කතා කරන වෙලාවේ අපි කල්පනා කළා මහා බෝධිසත්වයන්ගේ අත්හැරීම ගැන අද කතා කරන්න ඕන කියලා. සුළුපටු අත්හැරීමක්ද? එදා ඒ පුංචි දරසිඟිත්තා ලුම්බිනී සල්වනේ මහා බෝධිසත්වයෝ මිහි මණ්ඩලයට පහළ වෙද්දී මව් කුසින් බිහි වෙද්දී කොයිතරම් ආශ්චර්ය දේ සිදු වුණාද? මහා පුරුෂ ලක්ෂණ 32කින් යුතු කුමාරයෙක්. දීඝාංගුලි ඇඟිලි දෙකයි, සිරිපතුල සමයි, ආයත පන්හි, ඊළඟට විලුඹ දිගයි, සිරිපතුලේ පතුලේ යට දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයෙන් යුතු සක් ලකුණක් තියෙනවා. සම රන්වන් පාටයි. සුකුමච්චයි. සිනිදුයි දූවිලි රඳින්නේ. බ්‍රහ්මයේ වගේ කය ඍජුයි. නිග්‍රෝධ පරිමණ්ඩල නුග වෘක්ෂයක් වගේ පිරිපුන්. සත්යන සුපීටි මස් තියෙනවා. සුදුවන් වූ දන්ත ධාතු තියෙනවා. අවිවර දන්ත හිදැස් නැහැ, සම ලෙස තියෙනවා. සුදුම සුදු පාටයි. පහෝත ජීවෝ පුලුල් දිවක් තියෙනවා. නිල්වන් නිස්සංගල තියෙනවා. එදා ඉපදුන වහු පෙටියෙක් වගේ සුවිසල්. කේශ ධාතුන් වහන්සේලා නිල් පාටයි. උඩට කැරකුණු රෝමයෝ තියෙනවා. මේ ආදී වශයෙන් තුන් ලෝකෙම දෙවියෙකුටවත් නැති, බ්‍රහ්මයෙකුටවත් නැති, කිසිම මිනිසෙකුට නැති මහා රූප සම්පත්තියක් තිබ්බ කෙනෙක් තමයි මහා බෝධිසත්වයෝ සිදුහත් කුමාරයා. ඒ රූපේට තියෙන ආසාව අත්හැරියනේ. ඒ ලස්සන අත්හැරියනේ. ඒ ලස්සන අත්හැරිලා අභිනිෂ්ක්‍රමණය කළානේ. ගෙදරින් ගියානේ. අද කාලේ ලාවට මහා පුරුෂ ලක්ෂණෝ ගැන කවර කතාද? මේ පොත්ත සුදු පාට තියෙන ප්‍රියමනාප හාමුදුරුවමක් දැක්කත් මිනිස්සු හූස් ගන්නවා. කොහොම මහාන වුණාද දන්නේ? කොහොම මහාන වුණාද දන්නේ? තමන්ට රූපයක් නැතුව ලාවට හැඩ වැඩක් තියෙන කෙනෙක් මහාන වුණත් හූල්ලනවා. සරණ යන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු මහා පෞරුෂයෙන් උත්තම පුරුෂයෙක්ගේ ශරීර ස්වභාව තියෙද්දී ඒ රූප ස්වභාවයෙන් බැබලි බැබලි හිටපු සිදුහත් කුමාරයා ගිහි ජීවිතය අත්හැරියා. ගිහි ජීවිතය අත්හැරියා. මේ ජම්බුද්දීපය ඒ වෙනකොට ජම්බුද්දීපේ පුරාවට සිදුහත් කුමාරයා තරම් සටනින් දක්ෂ සටන්කාමී කෙනෙක් නැහැ. ආචාර්ය මනසෝ පොත් වහන්සේ කියවන්න සිදුහත් කුමාරයාගේ ශිල්ප දැක්වීම කිසි කෙනෙක් මුළු ජම්බුද්දීපේම නැහැ. සිදුහත් කුමාරයා සමග සටන් කළ හැකි. එවැනි කායික ශක්තියක් ශිල්පීය ඥානයක් තියෙන කුමරු ඒවා අත්හැරලා මහාන වුණා. ඒවා අත්හැරියා. මේ අත්හැරීමට පහදින්න අද කාලේ මිනිසුන්ට මොනවා තිබිලාද? මොනවා තිබිලා දර කෑල්ලක් පලා ගන්න පොරෝ උස ගන්න පණ නැහැ. හොඳ වෙලාවට ගෑස් ලිප් තියෙන නිසා හොඳයි. හාල් ටිකක් ගරා ගන්න පණ නැහැ. රයිස් කුකර් තියෙන නිසා හොඳයි. රෙදි ටිකක් හොදා ගන්න පණ නැහැ. වොෂින් මැෂින් තියෙන නිසා හොඳයි. මේ වගේ එකින් එක කල්පනා කරලා බලනකොට අපිට කොහෙද තියෙන්නේ පණක් කියලා පෙනෙයි. මහා පුරුෂයෝ අත්හැරියා. ඊළඟට කුමකින් අඩුවක් වෙලාද? රාම්‍ය සුරම්‍ය සුබ මාලිගා තුනක්. සීතලට ග්‍රීස්මයට වර්ෂා කාලයට වෙනම යොවුන් සුන්දර 16 විය ඇති කන්‍යාව විතරක් උපස්ථානයට හිටියේ. ඒ සියල්ල අත්හැරියා. අද කාලේ මේ පුංචි දේ අත්හැර ගන්න බැරුව සමහරවිට ධර්මයාලා අත්හැරලා කියලා මහාන වෙන්න ඇවිල්ලා ටික දවසකින් යනවනේ. ආයෙ හිත බැඳෙනවා. ආයෙ මතක් වෙනවා. ආයෙ හිතට වද දෙනවා. බැඳීම මහා රූප ස්වභාවවල තිබිලද? මහා කායික ශක්තියල් තිබිලද? කොන්දේ අමාරු, දනිස් කැක්කුම්, බඩේ කැක්කුම්, හන්දි වේදනා, ඔළුවේ කැක්කුම්, අතපය රිදෙනවා, ඇඟ පණ නැහැ. කෝටියක් ලෙඩ. ඉතින් මහා බෝධිසත්වයන් ඒ සියල්ල අත්හැරියා. මාළිගා අත්හැරියා. සංසාරේ පුරාවට තමන්ට පෙම් බැඳගෙන එන ඊ යසෝදරාව අත්හැරියා. යසෝදරා කියන්නේ කොයිතරම් උත්තමාවියක්ද? ඒ යසෝදරාව සසරේවත් හිතරිද්දලා ඒද පසක තැබේවා. ඒ යසෝදරාව සිදුහත් කුමාරයාගේ සිත රිද්දවල නැහැ. සක්විති රජතුමාට ඔබින ස්ත්‍රී රත්නය යම්සේද ඒ යසෝදරාව. අසංකේය 4ක් පෙමින් එළියේ නෑ. සිදුහත් කුමාරයා ආදරේ නැද්ද? මේ ලෝකයේ සිදුහත් කුමාරයා ස්ත්‍රීන් අතර මව් හැරෙනකොට වැඩිපුරම ආදරේ යසෝදරාට. ඈත අතීතයේ ඈ කිඳුරියක් වෙලා මහා බෝධිසත්වයෝද කිඳුරා වෙලා. පෙමින් ගීතෙන් නැටුමින් සතුටු වෙවි ප්‍රේම ලෝකයක ඉන්නවා. බැඳීම. ඊට පස්සේ දිනක් ගංගාවක එගොඩයි මෙගොඩයි නටනවා. දැන් කිඳුර ගඟෙන් බහැලා නටනටා ගිහලා එහා පැත්තට ගිහලා එහා පැත්තේ මල් කඩ කඩා නටනවා. මේ පැත්තේ කිඳුරි වස් දණු රාවෙන් මත් වෙලා නටනවා. ඔහොම එනකොට වනාන්තරයේ ඉහළට වැහැලා ලොකු වතුර පාරක් ගඟේ ආවා. එතකොට ගඟේ ඒ කිඳුරට එගොඩින් මෙහෙට එන්න බෑ. කිඳුරිට මෙහින් එහා පැත්තට යන්න බෑ. දැන් කිඳුරයි වෙන් වුණා. ඔය මේ පේනවා.
ගඟින් එහා පැත්තේ කිඳුරා ඉන්නවා පේනවා කිඳුරු මේ පැත්තේ ඉන්නවා. හඬනවා රෑ එළි වෙනකල්. ඔය මේ පේනවා ලං වෙන්න විදියක් නෑ. ප්‍රේමය ෆෙන්ව ඉන්න කැමති නෑ. ඊට පස්සේ ගඟේ දිය අඩු වීගෙන ගියට පස්සේ කිඳුරා මෙගොඩට පැමිණියා. වැළඳගෙන බොහෝ වෙලාවක් ඇඬුවා. එදා ඉඳලා සෑම රාත්‍රියකම බලවත්ව අඬනවා කියනවා කිඳුරයි කිඳුරි. එක දවසක් වෙන් වෙලා හිටපු දුකට. අනේ අපිට එක දවසක් වෙන් වෙලා ඉන්න උනානේ. එච්චර ආදරේ. කිඳුරා කිඳුරිට ආදරේ. කිඳුරි කිඳුරට ආදරේ. ඒ සිදුහෙක් කුමාරයයි යසෝදරයි සසරේ. එහෙම ආදරයක් තිබුණේ එක ජීවිතයක ආදරයක් නෙවෙයි. අසංඛ්‍ය ගණන් ජීවිතවල ආදරේ. ඒ යසෝදරාව අත්හැරියානේ. ඒ යසෝදරාව අත්හැරියා මා බෝධිසත්වයෝ අමා නිවන සොයාගෙන ගියා. බැඳීම් අත්හරින්න බැරි. සිත්තිය නැත්තු පහදින්න බැඳීම් අත්හැරපු මහා බෝධිසත්වයන්ට. බෝධිසත්වෝ එහෙම අත්හැරියා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි කියන කාරණාව තවත් කියවමනාද? ඊළඟට යසෝදරාවකින් කවදාවත් හිතට රිද්දෙන වචනයක් ඇහිලා නැහැ. ප්‍රියමනාප වචනමයි ඇහෙන්නේ. කවදාවත් හිත රිද්දලා නැහැ. බලාපොරොත්තුෙන් හිටපු පුංචි දරු සිඟිත්තා රන්වන් දේහයක් තියෙන පියාගේ ශරීරයට නෑකම් කියන රාහුල කුමාරයා අත්හැරියා. මාලිගා අත්හැරියා. මෙච්චර සැපක් දෙන්නේ දරුවා රඳවා ගන්න පියතුමා ආදරෙන් සුද්ධෝදන රජතුමා ඊළඟට මහා ප්‍රජාපති උත්තමාවිය ඒ සියල්ල අත්හැරියා. 40000ක් අන්තපුරේ කාන්තාව සිද්ධාර්ථ කුමාරයාගේ මාලිගාවේ අත්හැරියා. ඒ සියල්ල අත්හැරියා. කාන්තක අශ්වය අත්හැරියා. චාන් නැමැති අත්හැරියා. කවදාවත් මහා බෝධිසත්වෝ මිරිවැඩි සංගල ගලවා ගල්බොරළු මාවතේ ඇවිදලා නැහැ. මිරිවැඩි සංගල අත්හැරියා. ගල්බොරළු මාවතේ වෙඩියා. ලෝ යන්තාක් සිනිතු සුඛ සහගත වස්ත්‍රයෝ වේද ඒ කසීසලු මහා බෝධිසත්වෝ පෙරෙව්වේ ඒ සියල්ල අත්හැරියා. කසාවත පොරවා ගත්තා. රන් තැටියේ බොජුන් වැළඳු සුවඳ ඇල්සහල් සමග ඇල්හාලි බත් සමග රස මසවුළු ඒ ගෙදර තිබුණේ රාජමාලිගාවේ. ඒවා අත්හැරියා. මැටි පාත්‍රය අතට අරන් ඉස්සෙල්ලාම පිළිණු වෙච්ච පිට්ටුවක් වළඳලා තියෙන්නේ. අත්හැරියා. පලස් මත ඇවිදු මහා බෝධිසත්වයෝ ගල්බොරළු මාවතේ වැඩියා. මාලිගාවේ ඇතුළේ යහනට පවා උඩින් සේසත් තියෙනවා පිණි පොදක් එයි කියලා. මහා වනාන්තරේ ගස්ගල් යට මහා සෝනේ උන්වහන්සේ දැහැන් වැඩුවා. අලි කොටි වලස්සුන්ගෙන් ගහන වනයේ මැද තනියෙන් සිසාරා ගියා. මේ අත්හැරීම පුදුම සහගතයි. මේ අත්හැරීම පුදුම සහගතයි. ඊළඟට ඒ සියල්ලම අත්හැරලා උන්වහන්සේ හුදකලා වෙලා ගියා. එන්නද එන සිතිවිලි නැහැ. ඒ අත්හැරලා ගිහිල්ලා 6 වසරක් පුරාවට මහා බෝධිසත්වයෝ තමන් ආපු වැඩේ ගැන සම්බුද්ධත්වයට පත් වෙන ඒ උතුම් අරමුණ ගැන හිතුවා මිසක් යසෝදරාව ගැන හිතා හිටියේ නෑ. රාහුලයන් ගැන හිතා හිටියේ නෑ.
මාලිගා ගැන හිත හිතා හිටියෙත් නැහැ. මං කරගත්ත මෝඩකමක් කියලා හිත හිතා හිටියෙත් නැහැ. අයියෝ මොකද අපිට උනේ කියලා හිත හිතෙත් නැහැ. පීඩාව හිත හිතා හිටියෙත් නැහැ. සැබවින්ම අත්හැරියා. ආය ඒ පියවර තබා යන්සේ උන්වහන්සේ වැඩියාද ආය සෝදරා මතක් වුණේ. ආදරේ නැතුව නෙවෙයි. ඒ හදවතේ තමයි ආදරේ තියෙන්නේ. පිවිතුරු ආදරේ, පිවිතුරු සෙනෙහස, පිවිතුරු හිතවත්කම, පිවිතුරු මෛත්‍රිය. ඒ බෝධිසත්වයන්ගේ හදවතේ තියෙන්නේ. සියල්ල අත්හැර ගියා. ඒ නිසා ඒ අත්හැරීම සක්විති රජකම මේ ලැබෙනවා කියලා මේ අමනුෂ්‍ය ඇවිල්ලා කියනවා. සිතවිල්ලක්වත් එන්නේ. අද කාලේ කෙනෙක් පැවිදි වෙන්න හිතනවා. එතකොට ඔන්න කියන රස්සාවකට ලියුමක් එනවා. මහාන වෙන අදහස නැති වෙනවා. ඉන්න රස්සාවෙන් උසස් වීමක් ලැබෙනවා. මහාන වෙන අදහස නැති වෙනවා. මහාන වෙන්න හිතාගෙන ඉන්නවා. කෙල්ලෙක් කටකොණෙන් hina වෙලා බැල්මක් කෙලනවා. මහානකම වෙන්න තියෙන අදහස නැති වෙනවා. වැඩි ඕනේ ස්විප් එකක් ඇදුනත් ඊට පස්සේ ඒ ලොතරැයියට වැඳගෙන ඉන්නවා මිසක් අතුරුරන්න වඳින්නේ නැහැ ඊට පස්සේ. මේක පුදුම සාකස දෙයක්. මහා බෝධිසත්වයන්ගේ අත්හැරීම. සක්විති රජකම මනුස්ස ලෝකයේ තියෙන උපරිම කාම සම්පත්තිය දොරටුවෙන් එළියට එනකොටම කියනවා මෙන්න සක්විති රජකම තව දවස් 7කින් හම්බ වෙනවා. යන්න එපා. ඒ සියල්ල අත්හැරියා. ඉතින් ඒකයි මේ මම කියන්න උත්සාහ කරන්නේ. පහදින්න මහා බෝධිසත්වයන්. ඇයි මේ මිනිසුන්ට අත්හැර ගන්න බෑ. අපේ හිත් බැඳිලා එක දෙයට. වස්තු වශයෙන්, ස්ථාන වශයෙන්, පුජ්‍යල වශයෙන් හිත් බැඳිලා තියෙන්නේ. අත්හරින්න බෑ. මැරිලත් එනවා. පුදුම සහගත සිද්ධියක් මේ ළඟදීන් සිද්ධ වුණා. ඒ තමයි මීට අවුරුදු කිහිපයකට කලින් මඟුල් ගෙදරක මඟුල් ජෝඩුව. ඒ අලුත බැඳපු ජෝඩුව මොකක් හරි මිනිසුන්ගේ ඉඩම් පාලහිලාවකට හරි මොකට හරි මැරුණා. ජෝඩුවම මැරුණා එක දවසේ. ඊට පස්සේ දැන් ඉඩම් පාලහිලාවක් නිසා අර පිරිමි කෙනා මැරෙනකොට කොල්ලා ඉලන්දාරියා මැරෙනකොට ඒ කෙනාට මතක හිටියේ ඉඩම ගැන. හිත බැඳුණා. ඉඩමෙම ඉපදුනා ප්‍රේත බයිරවෙක් වෙලා. ගෑනු කෙනාට කෙල්ලට මතක හිටියේ මගේ මිනිහා කියලා. මිනිහට බැඳුණු හිතෙන්. එයත් මැරිලා ගිහිල්ලා අර ඉඩමෙම ඉපදුනා ප්‍රේතෙක් වෙලා. එයා ඉඩමේ අස්සක් මුල්ලක් නෑර හොයනවා කෝ. එයා කෝ කියලා පිස්සියක් වගේ හොයනවා. අර ඉඩමෙම ඉන්නවා අර මැරිච්ච කෙනා බහිරවයා පෙරේතය ඇවිල්ලා අර ස්වාමියා. ඈට ඔහුව පේන්නේ. ඔහුට ඈ පේන්නේ. දෙන්නම එක ඉඩමේ ඉන්නවා. මේ දෙන්නම ප්‍රේත භූත නිසා දෙන්නට දෙන්න පේන්නේ. කොහොමද කර්ම? දැන් 15 වසරක් හොයනවා. ඔය එක සිද්ධියක් දෙකක් නේ. මේ මිහි මණ්ඩලි ඔය වගේ අවුරුදු 100 ගණන් දහස් ගණන් තමන්ගේ ප්‍රේමවන්තය හොයා එක තැන ඇති. පිරිමියා ඈ හොයනවා. පිරිමියා හොයනවා. දෙන්නම එක තැන ඉන්නවා. පේන්නේ. ජීවිත 100 ගණනක්. අවුරුදු 100 ගණනක් දහස් ගණනක් එක තැනම ප්‍රේමයෙන් දෙවි ඉන්න ඇති. බැඳීමේ සාදුකක්. ඒ ප්‍රේත භූත ලෝකවල ඉපදුනාට පස්සේ දැන් ආදරෙන් ඉපදුනොත් එහෙම බැඳිලා ඒකමයි මතක් වෙන්නේ. එතනින් එහාට මොකවත් මතක් වෙන්නේ. දැන් ඉඩම් වලට එහෙම බැඳිලා මැරුණාට පස්සේ ඒක ඉපදෙනවා. ආයේ පිනක්වත් අනුමෝදන් වෙන්නේ නැහැ නේ. ඉඩමම ඉන්නවා කරක්ක ගහ.
ඒකයි භයානකම පොඩි දරු මුණුබුරන්ට බැඳිලා මැරෙනවා. ඒකයි මේ කියන්නේ මේ බැඳුන ජීවිතයේ තියෙන සාපේට. ඒ සාපෙන් නිදහස් වෙන්න අත්හැරපු ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්න. මේ අද කාලේ මිනිසුන්ට මොනවද තිබිලාද මේ බැඳෙන්නේ? පොඩි සොච්චමට බැඳෙන්නේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. පින්වත් මහණෙනි, ඉන්නවා කැට කිරිල්ලක්. මේ චූටි කිරිල්ලියක්. මේ චූටි කිරිල්ලි දිරපු ලණු කෑල්ලකින් ගැට ගහලා තියෙනවා. දිරපු ලණු කෑල්ලකින් ගැට ගහලා තියෙනවා. හැබැයි මේ කිරිල්ලි එහෙට හෙල වෙනවා මෙහෙට හෙල වෙනවා. අර දිරපු ලණු කෑල්ල කැඩෙන්නේ නැහැ. කිරිල්ලි ටික කඩා ගන්න බෑ. මිනිස්සෙක් ඒක දිහා බලලා හිතනවා අනේ මේ දිරපු මේ පොඩි ලණු කෑල්ලකින් මේ කිරිලි ගැට ගහලා ඉන්නේ කියලා මිනිස්සු කිව්වට කිරිල්ලිට ඒක ලොකු ලණුවක්. කිරිල්ලිට ඒක බලවත් බන්ධනයක්. දැඩි බන්ධනයක්. මොකද ඒකිට ඒක කඩා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළාන් ඔය වගේ සමහර අය ඉන්නවා දුප්පත් කොල්ලෙක්. පොඩි ගෙදරක් තියෙන්නේ. ඊට පස්සේ ඔහොම කවුරු හරි නාටු වෙච්ච කෙල්ලෙකුට බැඳීමක් ඇති වෙලා. ඉතින් මොකවත් ඇත්තේ නැහැ. එක දවසක් වැඩට ගියේ නැත්තම් පහෝදා කණ්ඩත් නැහැ. එකම ඇඳුම අඳින්නේ. යන්න වාහනයක් නැහැ. බාට දෙක ගෙවිලා අඩියේ කෙලවර නැහැ. ගේ අඟුරු කෑල්ලෙන් දත් මදින්නේ. මේ වගේ ඉන්න කෙනෙකුට බන ඇහෙනවා. බනක් ඇහෙනකොට මෙයාට කල්පනා වෙනවා අනේ මහාන වෙන එක කොච්චර හොඳද? මේවා අත්හරින එක කොච්චර හොඳද කියලා හිතෙනවා. හිතුණට අත්හරින්න බෑ. අර පැල් කෙටි අත්හරින්න බෑ. අර ළඟදීන් යාළුවන නාටු කෙල්ල අත්හරින්න බෑ. මතක් වෙනවා. මතක් වෙනවා. අද කාලේ නම් පොඩි සොච්චම් ෆෝන් එක මතක් වෙනවා. මේවා අත්හැරලා කොහොමද ඉන්නේ? නමුත් මිනිස්සේ පිටින් ඉඳලා කියනවා ඔහෙට මහාන වෙන්න ආසයි නම් ඔහෙට මොනවද අත්හරින්න තියෙන්නේ? ඕවා මොනවද අත්හැරලා යනවා ඔයි කියනවා. එහෙම කිව්වට එයාට අත්හරින්න බෑ. එතකොට බාහිරින් බලන කෙනාට අරක පොඩි දෙයක් කියලා වගේ හිතුණට අරයාගේ හිතට ඒක ලොකු බන්ධනයක්. ලොකු බන්ධනයක්. දැක්කද? ඉතින් ඒ නිසා මේ අද කාලේ තියෙනවා. මට මතකයි මම දවසක් මේ බණකට ගිය වෙලාවක එක අම්මා කෙනෙක් ඔය ධර්ම දේශනා අහලා හරි පැහැදිලා ඒ පුතාව මේ ඒ අම්මා කිව්වා ස්වාමීන් වහන්සේ මේ පුතා ඉන්නේ ඉලන්දාරියේ. ඉතින් මේ පුතා අපි කැමති මහාන කරන්න ස්වාමීන් වහන්සේ කැමති නම් ස්වාමීන් වහන්සේ මේ ළමයා ගෙන්නන්න ගිහලා මහාන කරන්න. අපි ගෙදර ඔක්කොම කැමති. දැන් කියපු ගමන් මම දැක්කා මේ ලස්සනට හිටපු කොල්ලගේ මූණ හතරස් වුණා. අඳුරුණා ඇහි පිල්ලම් වැඩිපුර ගැහුවා. එතකොට මට තේරුණා මොකක් හරි මෙතන ප්‍රශ්නයක්. ඊට පස්සේ මං වෙනම ළමයාගෙන් ඇහුවා දැන් අම්මා ළමයාව පූජා කළා. දැන් මොකද කරන්නේ? ඔයා අපිත් එක්ක යනවාද? අනේ ස්වාමීන් වහන්සේ යන්න විදියක් නැහැ. ඇයි කියලා ඇහුවා. ගෑනු ළමයෙක් එක්ක යාළුයි. අප්පේ කොච්චර කාලෙක ඉඳලාද? ගියේ සතියේ තමයි මැසේජ් කරන්න ගත්තේ කිව්වා. කී ගමන මොන ගහලා තියෙනවද නැහැ. කොහොමද යාළුවනේ? ෆෝන් එකෙන් chat කළා. එක සතියක බැඳීම අත්හරින්න බෑ. ඒ නිසා විඳවලාම කවදා හරි තීරුම් ගත්තා වෙයි කියලා අපි ආවා. දැන් අපිට හිතෙනවනේ මේ යාළුකම මේ ගිය සතියකට කලින් මේ පටන් ගත්ත එකක් මේ ඔය අත්හරින්න බැරි මොකද කියලා අපි කිව්වට ඒක යාට ලොකු බන්ධනයක්. කැට කිරිල්ලි පුංචි නිසා දිරපු ලනුව
අපිට දිරවුවා වගේ පෙනුනට කිරිල්ලි ටික කඩා ගන්න බෑ. ඒ නිසා දුප්පත් ගම්වල මේ පර්චස් ගානක චූටි ඉඩමට බැඳෙනවා. තකරන් වහපු පොල්ලතු වහපු ගෙදරට බැඳෙනවා. ඇටරැන්ද පෑදුන කළු වෙච්ච බිරිඳට බැඳෙනවා. මේ ජීවිතයේ ස්වභාවය බන්ධනේ හිත බැඳෙනවා. මහා බෝධිසත්වෝ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු සක්විති රාජ්‍ය හිමි මහා කුමාරයාණෝ 40000ක් ස්ත්‍රීන් යසෝදරාව සමග අතහැර ගියා. සොඳුරු රන්වන් රාහුල කුමාරයා අතහැර ගියා. රාජ සැපත අතහැරලා ගියා. පුදුම සහගත නැද්ද පින්වත්නි? ආශ්චර්ය නැද්ද? ඒ අභිනිෂ්ක්‍රමණයේ ආශ්චර්ය නැද්ද? මහා පුරුෂයෝ නෙව මේවා කරන්නේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. ඔන්න ඇතෙක් ඉන්නවා. යකඩ දන් වැල් වලින් හම්පටි වලින් ඇතා ගැට ගහලා තියෙනවා. බලන අයින්ට තේරෙනවා අපේ මේ ඇතා ගැට ගහලා තියෙන ලනු ගොඩ, කඹ ගොඩ, දන් වැල් ගොඩ මේ ඇතාට නම් හෙල්ලෙන්න බෑ. අර දිග දල තියෙන මහා සද්දන්ත හස්තිය මොහොතක් අය එහෙම සොලවද්දී දන්වල කැඩිලා යනවා. ලනු පොට කැඩිලා යනවා. ඔහු සිත්සේ යනවා. එතකොට අර මිනිස්සු බලලා අර දන්වැල් මහා ලොකු බරපතල ඒවා කියලා කිව්වට ඇතාට ඒක සොච්චම. ඇතාට ඒක ගානක්වත් නැහැ. ආන්නේ වගේ රාජ්‍ය සැප විඳින මහා ධන සම්පatti තියෙන පංචකාම සම්පත්තිය භුක්ති විඳින ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තන්ටත් බණපද ඇහෙනවා. ඒ කාලේ ඒ ඇත්තෝ රාජමාලිගාව අත්හරිනවා. අන්තපුරිය අත්හරිනවා. රාජශ්‍රී අත්හැරලා පිණ්ඩපාතෙන් ලැබෙන කසාවත සහිත පැවිද්දට උන් ඒ උතුමියපත් වෙනවා. මහ විශාල වාහන අත්හැරලා මාලිගා තරම් ගෙවල් අත්හැරලා කෝටි ගණන් ධනිය අත්හැරලා පිණ්ඩපාතේ ලැබෙන පැවිද්දකට අද කාලේ කෙනෙක්පත් වෙනවා නම් ආන්නේ වගේ. එතකොට මිනිස්සු හිතුවට ඒක මහා බන්ධනයක් කියලා. එයා ඒක අත්හැරියා. මොකද බන්ධනේ නෙවෙයි තිබ්බේ. ඒ සත්වයා සද්ධාන්තයි. ඒකයි ඒක අත්හැරියේ. ඒ නිසා පොඩ්ඩක් හෝ වේවා, ගොඩක් හෝ වේවා, ලස්සනට හෝ වේවා, අවලස්සනට හෝ වේවා මොනවා තිබ්බත් මේවා අත්හැරීමේදී බලපාන්නේ බන්ධනේ නෙවෙයි. තමන්ගේ හයිය, තමන්ගේ ශක්තිය. දිරාපු ලණුව කැටකිරිල්ලට කඩා ගන්න බැරි වුණේ කුරුල්ලා පුංචි නිසා. දන්වැල් ඇතා කඩාගත්තේ ඇතා සද්ධාන්ත නිසා. එහෙනම් දැන් ඔබගේ ප්‍රශ්න දිහා බලන්න. ඔබ බැඳීමෙන්, ආලයෙන්, ප්‍රේමයෙන්, හිතවත්කමෙන් හිත ගිය තැන මාලිගා හදාගනිමින් ඉන්නේ ඔබ පුංචි නිසා. ඒවා කඩා ගන්න බැරුව ඉන්නේ පුංචි නිසා. ඒ නිසා ඒ බන්ධන පසෙක තවා ඔබ සද්ධාන්තයෙක් වෙන්න. ඔබගේ හිත සද්ධාන්ත කරගන්න. ඔබගේ හිත සද්ධාන්ත වෙන්නේ මෙහෙමයි. ඒ තමයි මේ සියලු බැඳීම් අත්හැරපු, සිතාගත නොහැකි තරම් අත්හැරීමක් කළ අවසානයේ මේ සකල ක්ලේශයෝ අත්හැරිය. සියලු ලෝකයන් අත්හැරිය. අමා නිවනටපත් වූ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න හිතින් සද්ධාන්තෙක් වෙනවා. ඒ අත්හැරීමට ප්‍රශංසා කරන්න. ඒ අත්හැරීමට සාදු කියන්න. ඒ අත්හැරීම ගැන සිත පහදව ගන්න. පුදුම දේවල්නේ අත්හැරියේ කියලා.
ඔය පුංචි බෝසත් කතාවේ සිදුහත් කුමාරයාගේ ජීවිතේ පුංචි දෙයක් ඇසුරෙන් මේ කිව්වේ සංසාරේ කොහොම අත්හැරලාද? අත්හැරලා තියෙනවා. ඒකට අත්හැරීමට කියන්නේ නිකම්මය. පාරමිතාවක් තරම් පිරුවා. කිසි කෙනෙකුට ලං විය නොහැකි තරම් අත්හැරීම පුරුදු කළා සංසාරේ. නිකම්මය. ඔය එක තැනක තියෙනවා මට මතක හැටියට අනනුසෝචිය වගේ ඒ ජාතක කතාවේ නම. රන්වන් සිරුරකින් යුතු යසෝදරා ඉපදිලා මහා බ්‍රාහ්මණ කන්‍යාවක් වෙලා. රන්වන් සිරුරකින් යුතු කුමරෙක් වෙලා මහා බෝධිසත්ව විවාහ වෙන්න කැමති නැහැ. දෙමව්පියෝ විවාහ කළා. බඹසර සමාදන් වුණා. එක යහනේ සැතපෙනවා බ්‍රහ්මචාරී. රාගසිතක්වත් උපද්දවන්නේ නැහැ. දෙමව්පියන්ගේ කලුරිය කිරීමෙන් පස්සේ කුමරු කිව්වා මට පැවිදි වෙන්න යන්න ඕනේ. මං අබිනිෂ්ක්‍රමණය කරනවා. ඊට පස්සේ කිව්වා මගේ හිතේ තියෙන එහෙම කියලා මාළිගාවේ දොරටු ඇරලා මිනිසුන්ට ඒ ඔක්කොම දනට ගන්න කියලා කසාවතක් පොරවගෙන හිමාලයට ගියා. ඊට පස්සේ හිමාලයට ගිහිල්ලා හිමාලේ කාලයක් ඉඳලා ලුණු හැඹුල් හොයන්න ගමට ආවා. මේ දෙදෙනාම තාපසයයි. අම්බලමක නැවතුණා. රාත්‍රී තාපසියට ගොඩාක් බඩේ කැක්කුමක් හැදුණා. සසරිත් යසෝදරාට ගොඩක් බඩේ කැක්කුම තිබිලා තිනවා. යසෝදරා උත්තමාවේ පැවිදුණාට පස්සේ බඩේ කැක්කුම හැදිලා තියෙනවා. ඊට පස්සේ ලොකු වේදනාවක්. ඊට පස්සේ තාපසයා කිව්වා තාපසිය ඉවසන්න. හෙට උදේ අපිට බෙහෙතක් ලැබෙයි. දැන් ඔය වගේ කතාවක් අද කාලේ හිතා ගන්නවත් බෑනේ. දැන් මේ ලාමක ප්‍රේමයේ කියලා සායන් ඔබාගෙන ඉන්න කෙල්ලොන්ට හිතේ අනේ ආදරේ නැතුව ඇති. රෑම යන්න එපයි බෙහෙත් හොයාගෙන. ඔහොමත් කියන පිරිමි ඉන්නවද? ආඩාපාලි කියයි අද කාලේ. උදෑසන හිරු නැගුණා. අර තාපසීන් වහන්සේ ගමට ගියා. ගමට ගිහිල්ලා මේ ගමේ බෙහෙත් හොයාගෙන එන අතරේ තාපසිය මැරිලා. පාරේ යන මිනිස්සු බැලුවා රත්තරන් ශරීරයක් තියෙන. කහ පාට වස්ත්‍රයකින් උතපු රන් කඳක් කහ වස්ත්‍රයෙන් උතලා වගේ. ලස්සන තාපසීන් වහන්සේ තාපසියක් මිය ගිහිල්ලා අම්මෝ මෙච්චර ලස්සන කෙනෙක් මැරිලා. මිනිස්සු අඬනවා. ඒ වෙලාවේ දැකලා මිනිස්සු අඬනවා. පපු යත් ගගා. තාපසීන් වහන්සේ අම්බලමට ආවා. මිනිස්සු ඉතින් අර තාපසිය වට කරගෙන අඬනවා. තාපසයා ආයිනකට කෙලවරකට වෙලා මේ පින්නපාතේ වළඳනවා. ඕන්න දැන් අද කාලේ කෙල්ලෝ ටික බණී ඕන්න ආදරේ නෑ. තාපසේ මැරිලා ඉද්දි මෙයා කෑම කනවා. හිත බැඳිලා නෑ. ඊට පස්සේ අනිත් අය ඇහුවා මේ ඔයාලා දෙන්නගෙම වස්ත්‍ර එක වගේ මේ කවුද? ওই තාපසියක් කිව්වා. තාපසියක් කියන්නේ මේ අපි පැවිදි වෙන්න කලින් නම් ඔය මගේ බිරිඳ. ඊට පස්සේ ඔයාට දුක නැද්ද? ඔයාට දුක නැද්ද? ඉතින් මේ අපි අද දැකලා අපිට වාවා ගන්න බෑ. ඊට පස්සේ කොයි තාපසියත් මැරෙනවා කියන එක නිතර සිහි කරපු කෙනෙක්. මමත් මැරෙනවා කියන එක නිතර සිහි කරන කෙනෙක්. මරණය කාටවත් වළක්වන්න බෑ කියන එක සිහි කරන කෙනෙක්. අනිත්‍යයි කියන එක සිහි කරන කෙනෙක්. අත්හැරලා යන්න වෙනවා කියන එක සිහි කරන කෙනෙක්. සෑම එක්වීමක්ම වින්වීමෙන් අවසන් වෙනවා කියන සත්‍ය පිළිගන්නවා. ප්‍රණීතව කන කෑම අසූචි වෙලා යද්දි ශෝකයක් නැහැ. අපි දන්නවා ප්‍රණීත කෑම අසූචි වෙනවා කියලා. ඒ වගේ අපි නිතර සිහි කළා එක්වීම වෙන්වීම අවසන් කරගෙන තියෙනවා කියලා. ඒ දන්නා අපිට හිතට ශෝකයක් නැහැ. පින්වත් දරුවනි, පින්වත්නි, ඔබ යම් දවසක එකතු වුණාද? ඔබ මුණ ගැහුණාද? ඔබ ප්‍රේමයෙන් වෙලුණාද? ඔබ බැඳීමකට ලක් වුණාද? අනිවාර්යෙන් ඒකාන්තයි
ඒකාන්තයි. නැගෙනහිරින් හිරු නැගෙන්න නොෙන්න පුළුවන්. බටහිරින් හිරු බැස නොයන්න පුළුවන්. ඉහළ තින ජලය පහළට ගලාගෙන නොයන්න පුළුවන්. ඒත් බැඳීම නම් වෙන්වීමෙන් අවසන් වෙනවාමයි. කවදා හරි වෙන් වෙන්න වෙනවාමයි. බැඳීම වෙන්වීමෙන් අවසන් වෙනවා. අසංකේය 4ක් පෙමින් විලී ආපු ඒ යසෝදරා සිද්ධාර්ථ කුමාරයන්ගේ ප්‍රේම කතාවත් අවසන් වී ගියා. ඒ බැඳීමක් නැති වී ගියා. මේක තමයි ලෝ සදාතනික දහම. මව නොවිච්ච කෙනෙක්, පියා නොවිච්ච කෙනෙක් නෑ. කොච්චර වෙන් වෙලාද අපි අම්මලාගෙන්? කොච්චර වෙන් වෙලාද තාත්තලාගෙන්? බිරිඳ නොවිච්ච කෙනෙක් නෑ. කොච්චර ගෑනු අයගෙන් වෙන් වෙලාද? දරුවෝ නොවිච්ච කෙනෙක් නෑ. කී දෙනෙක්ගෙන් වෙන් වෙලාද? ඒ හැම තැනකම වෙන්වීම දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. කී තැනක අපි ඇඬුවාද? කී තැනක අපි වැළපුණාද? බැඳීම නිසා, ආදරය නිසා, සිනහස නිසා. අපි කොච්චර දුක් විඳපු කට්ටියක්ද මේ සංසාරේ. ඒ දුක මදිවටද මේ තවත් අපේ හිත පෙමින් වෙලෙන්නේ. බැඳීමෙන් ගැට ගැහෙන්නේ. අදටත් අත්හැර ගන්න බෑ. අත්හැර ගන්න බෑ. ඒ සියල්ල අත්හැරිය ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පහදින්න ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා ඔය මුවෙන් කියන්න. හිතේ දෝංකාර දෙන්න ඕන. ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා. සියල්ල අත්හල කිසිදු බැඳීමක් නැති. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක නොලබන මහා මුනිදුන් සරණ යන්න. එනමුත් මේ මහා මුනිවරයා ලෝකෙට කරුණාවන්තයි. මෛත්‍රියෙන් යුක්තයි. අපිට සැබෑම ආදරේ සෙනෙහස ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ඇලෙන බැඳෙන ගැටෙන දුක් විඳින මේ ජීවිතෙන් නිදහස් වෙන්න ඔබට වාසනාව ලැබේවා කියලා සිත පතනවා. ඉතින් පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ ලිබනනී සේවයේ නියුතු පින්වත් රම්මැණිකේ මහත්මිය විසින්. ඉතින් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ පින්වතුන් ආරක්ෂා කරත්වා. ලිබනනී සේවයේ නියුතු පින්වත් රම්මැණිකේ මහත්මිය ඇතුළු සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඔබ සියලු දෙනා ආරක්ෂා කරත්වා. දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලෝකීය දෙමව්පියන් වන පීටර්සින්ෝ පියාණන්ට, ඉසබෙලා හාමි මෑණියන්ට සහ ලොකු මැණිකේ ආච්චි අම්මාට පින් අනුමෝදන් කරනවා. ඒ මියගේ ඥාතීන් පරලොව සැපයටපත් වේවා. ත්‍රිවිධ හමුදාවේ මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී පරලොව සැපයටපත් වේවා. ඒ වගේම අපි පින් අනුමෝදන් කරමු මේ මිහිරි උතුම් ශ්‍රී සද්ධර්මය අපිට කියලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපිට මේ වාගේ බැඳීම් අත්හල ලෝකයක් ගැන, ඒ වගේම බැඳීමෙන් බැටකකා ඉන්න අපේ ජීවිතය ගැන අපිට පුංචි තේරුමක්වත් එන්නේ නැහැ. අපිට ලොකු ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අහන්න නොලැබුණා නම් ඒ කෙලෙ ගුණින් සිහි කරන්න. මොහොතක් පාසා රැස් වෙන මේ සියලු පින් අපගේ ගුරු දෙවිඳුන්ට අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට, ආනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වී සංසාර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඒ වගේම මේ රම්මැණිකේ මහත්මිය
ඇතුළු පවුලේ සියලු දෙනාට කල්යාණ මිත්‍ර ඇසුර සලසන සියලු දෙනාට ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ලෙබනනයේ සේවයේ නියුතු රාම්මණිකේ මෑණියන් ඇතුළු හිතවත් සියලු දෙනාට මේ විදේශගතව සිටින සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් නොවේවා. ගෞතම බුදු සසුනේ සැනසෙල්ල මේ බණපදයක් ගානේ සැලසේවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහිම සිත පිහිටාවා. මොහොතක් පාසා බුදු ගුණම සිහි වේවා. බුදුරජාණන් වහන්සේ බලවත්ව සරණයට ලැබේවා. සම්බුදු සරණින්ම සැනසෙත්වා. සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම කොරෝනා වෛරස් හේතුවෙන් රෝගාතුර ලක්වැසි ලොවැසි සියලු දෙනා මේ පින් බලෙන් ඉක්මනින් නිදුක් නිරෝගී වේවා. මේ වසංගතය දුරු වේවා. සැමට සෙත් වේවා. ඔබ අප කාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍ර ආදීන්ටත් කාර්ය මල්ලේ සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. අපි කාටත් බැඳීම් අත්හැරීමට බැඳීමෙන් දුක් විඳින්න යන ලෝකේ බැඳීම් අත්හැර ඒ සැනසෙල්ල ලබන්න සියලු බැඳීම් අත්හැර ඒ ආශ්චර්යවත් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන අපි කතා කළේ. ඒ බුදුරජාණන් වහන්සේ තුලම සරණ පිහිටාවා. හිත ඍජු වේවා. බුදු ගුණම සිහි වේවා. සසර දුකෙන් නිදහස් වෙන්න අපිට වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.